ඒ වගේම ආණ්ඩුව සමහර දත්ත තොරතුරු විකෘතියට භාජනය කරලා තිබෙනවා. මාගෙන් කවුරු හරි නැගිටලා ඇහුවොත් විකෘතියට භාජනය කරපු තැනක් පෙන්වන්න කියලා මම බොහෝ තැනක් පෙන්වන්න ලෑස්ති. මගේ කාලය ඒකට දැන් මම වැය කරන්නේ නැහැ. ඒ නිසා එකක් මහ බැංකු වාර්තාව හරහා දත්ත තොරතුරු තිබෙනවා. රජයේ විකෘති කරන ලද සහ සංගවන තොරතුරු තිබෙනවා. ඊළඟ ගත්තොත් එදිනදා මහජනයාගේ ජීවිතයත් එක්ක මේ ආර්ථිකයේ ඇති වී තිබෙන ආකාරය පිළිබඳව පෙන්눔 කරමින් තිබෙනවා. ඒ සියලු සාධක වලින් පෙන්눔 කරන්නේ මෑත කාලේ දශක ගණනාවකට පසුව අපේ රට ගැඹුරු ආර්ථික අවදානමක් කරා ගමන් කරමින් තිබෙන බව. මා දන්නේ නැහැ සමහර අමාත්‍යවරු මුදල් ඇතිපදන් තිබෙන බවත් ඕනතරම් වියදම් කර හැකි බවත් පුරාජීරු දෙඩෙව්වාට සැබවින්ම අපේ රටේ ආර්ථිකයේ පතුල වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ගරු කතානායකතුමනි ශේෂ්ත්‍ර හතරක මේ අර්බුදය ආර්ථික අර්බුදය ප්‍රකාශනයට පත් වෙමින් තිබෙනවා. එකක් රාජ්‍ය ආදායම වේගයෙන් හීන වෙමින් තිබෙනවා. අනිත් එක නිෂ්පාදනය වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. අනිත් එක ආනයන අපනයන අතර පරතරය වෙළඳ හිගිය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. අනිත් එක විශාල ණය අර්බුදයක ගිලිලා තිබෙනවා. ගරු කතානායකතුමනි මේ කරුණු හතර වෙන්වෙන්ව කිව්වත් මේවා එකිනෙකාට බලපෑම් කරමින් එකිනෙකා සමග එකිනෙක කරුණු සමග වෙලමින් ගැඹුරු ආර්ථික ඡණ්ඩ මාරුතයකට අපේ රට මුහුණ දී තිබෙනවා. දැන් ආණ්ඩුව මේ පිළිබඳ සැබෑ චිත්‍රය රටට ඉදිරිපත් කරමින් ඒ රාජ්‍ය කාර්යභාරය, පෞද්ගලික අංශේ කාර්යභාරය, පුරවැසියාගේ කාර්යභාරය නිසි පරිදි ඉදිරිපත් කරමින් ජාතික සැලැස්මක් හැදුවේ නැත්නම් මේ අර්බුදය ඉතාමත් අවදානම් සහගත තත්ත්වයට පත් වෙන එක වළක්වන්න බෑ. මා ඔබතුමාට කරුණු කීපයක් කියන්නම් මේ තිබෙන වෙලාවට අනුව. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම ගත්තොත් අපි දන්නවා මේ 2021 වසරේ තමුන්නාන්සලා ඇස්තමේන්තු කළ තියෙනවා බිලියන 1961ක් උපයන්න රුපියල්. හැබැයි ගරු කතානායකතුමනි පසුගිය මාස 4 අප්‍රේල් 30 දක්වා උපයා තිබෙන්නේ බිලියන 482යි. ඒ කියන්නේ ආණ්ඩුව බිලියන 1961ක් මේ වර්ෂයේ අපේක්ෂා කරත් ආදායම බිලියන 482යි වසරේ 3 එකකින් උපයලා තිබෙන්නේ. එයින් පෙන්වු කරන්නේ බිලියන 1500 සීමාවේ රාජ්‍ය ආදායම පවතින බව. ඒ කියන්නේ මොකක්ද? බිලියන 1961ක් අපේක්ෂා කරත් බිලියන 1500 සීමාවේ මේ වසරේ ආදායම පවතිනවා. මා තවත් පැහැදිලි කරොත් ගරු කතානායකතුමනි මෙම රාජ්‍ය ආදායම අප්‍රේල් මාසේ 30 දක්වා බිලියන 482ක් වෙනකොට ණය පොලි වාරිකය ගෙවන්න සිදු වුණා බිලියන 366ක්. ණය වාරිකය ගෙවන්න සිදු වුණා බිලියන 310ක්. ඒ කියන්නේ ගරු කතානායකතුමනි භාණ්ඩාගාරයට බිලියන 482 ආදායමක් එනකොට බිලියන 676ක් ණය සහ පොලි වාරිකය ගෙවන්න සිදු වී තිබෙනවා. එයින් පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි බිලියන 194ක් කෝටි 19400ක් ණය පොලි වාරික ගෙවීම වෙනුවෙනුත් ණය ලබා ගත යුතු බව. භාණ්ඩාගාරයට මාස 4ක් ලැබෙන මුළු ධනය ණය පොලි වාරික වෙනුවෙන් වැය කරත් කෝටි 19400ක් ණය පොලි වාරික වෙනුවෙන් නැවත මුදල් උපයා ගත යුතු තිබෙනවා. ඉතින් ආණ්ඩුවේ ආදායම ණය පොලි වාරිකය ගෙවීමට ප්‍රමාණවත් නැත්නම්කට පත් වී තිබෙනවා. තවත් මා මේක පැහැදිලි කරොත් ගරු කතානායකතුමනි ආසන්න වශයෙන් ගත්තොත් ආණ්ඩුවේ ආදායම බිලියන 482ක් වෙනකොට ආණ්ඩුවේ මුළු වියදම බිලියන 1678ක් වෙනවා. ඒ කියන්නේ කුමක්ද? ආණ්ඩුවේ දවසක ආදායම කෝටි 400ක් වෙනකොට ආණ්ඩුව දවසකට ණය ගවන්න සිද්ධ වී තිබෙනවා කෝටි 565ක්. දවසක ආදායම කෝටි 400ක් උපයගෙන දවසකට කෝටි 565ක ණයක් ගෙවන්න සිදු වී තිබෙනවා. ආණ්ඩුව බිලියන 462ක් උපයලා බිලියන 1600 ගණනක් වියදම් කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා මේ ආදායම් හීනවීම තමුන්නාන්සලා විශේෂයෙන්ම පෞද්ගලික අවුරුද්දේ ගනු ලැබූ බදු ප්‍රතිසංස්කරණ කිසිසේත්ම රටේ ආර්ථිකයට හෝ ජනතාවගේ ජීවන බර හෝ හැල්ලු කරන්න හේතු වී නැහැ. ඒ ඉතා කුඩා චෞර වලල්ලක් අතට ඒ බදු සහන ගලාගෙන ගියා. ආණ්ඩුවට ලැබිය යුතු බිලියන 600කට ආසන්න මුදල් ප්‍රමාණය තමුන්නාන්සලාගේ බදු ප්‍රතිසංස්කරණ හේතු කොටගෙන රජයට අහිමි වී තිබෙනවා. ඒ නිසා තවත් මේ රාජ්‍ය ආදායම් වේගෙන් කඩා වැටෙමින් තිබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඊළඟ ගරුණීය කතානායකතුමනි ප්‍රධාන ප්‍රශ්නේ තමයි ආනයන අපනයන අතර ඇති වී තිබෙන ප්‍රශ්නේ. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ විවිධ ආනයන සීමාවන් දාලා අපේ ආනයන අපනයන අතර පරතරය $1 බිලියන 6ක සීමා කරගන්න සමත් වුණා. එය ඊට පෙරහා වසර හා සංසන්දනය කරලා බලනකොට $1 බිලියන 2ක වෙළඳ ශේෂයේ හිගේ අඩුවක් වාර්තා වුණා. වාහන ආනයන මුළුමනින්ම නතර කරමින් කහ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයන නතර කරමින්
මෝටර රථ අමතර කොටස් ආනයන නතර කරමින් විවිධ ආනයන බාධා ඇති කරමින් තමුන්නාන්සේලා ආනයන සීමා ඇති කරගන්න හැදුවත් මේ පහුගිය මාස 4 ප්‍රතිඵලය කුමක්ද? පසුගිය මාස 4 ගරු කතානායකතුමනි භාණ්ඩ ආනයන කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 6448ක් වැය වී තිබෙනවා. අපනයන ආදායම ලැබී තිබෙන්නේ මිලියන 3800යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 2948ක හිගයක් තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 3ක ඩොලර් බිලියන 3ක වෙළඳ හිගයක් පහුගිය මාස 4 ඇතුළත නිර්මාණය කරලා තිබෙනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් 3න් එකක වෙළඳ ශේෂයේ ඩොලර් බිලියන 3ක් වෙනකොට ගරු කතානායකතුමනි මේ අවුරුද්දට සංසන්දනය කරනකොට ආසන්න වශයෙන් බිලියන 8ත් 9ත් අතර වෙළඳ ශේෂයක් මේ අවුරුද්දේ මතුවීම ඉඩකඩ නිර්මාණය වෙලා තිබෙනවා. මා අහන්නේ මේකට තිබෙන පිළිතුර කුමක්ද? තමුන්නාන්සේලා සියලු ආනයන තහනම් කරත් වාහන තහනම් කරලා තිබෙනවා. අමතර කොටස් තහනම් කරලා තිබෙනවා. සුවඳ විලුම් වර්ග තහනම් කරලා තිබෙනවා. කුසි යෙදවුම් තහනම් කරලා තිබෙනවා. රසායනික යෙදවුම් සියල්ල තහනම් කරලා තිබුණත් ඩොලර් බිලියන 3ක ඩොලර් කෝටි 300ක වෙළඳ හිගයක් මුල් මාස 4 වාර්තා කරනවා. ඒ කියන්නේ මේක ඩොලර් බිලියන 8ත් 9ත් අතර අර්බුදයක් හිගයක් මේ වසර අවසන් වෙනකොට ඇතිවීමේ ඉඩකඩ නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂම කරු කතානායකතුමනි මේ ප්‍රශ්නයේදී අපි දන්නවා අපිට අපනයන ආදායමෙන් 25ක් සම්පූර්ණ කරන්න. අපනයන ආදායමෙන් 25ක් සම්පූර්ණ කරන්නේ කුසි ශේෂ්ත්‍රය. හැබැයි ගරු කතානායකතුමනි සිදු වී තිබෙන දේ තමයි ගිය අවුරුද්දේ ජුනි මාසය හා සංසන්දනය කළ බලනකොට මේ අවුරුද්දේ ජුනි මාසයේ අපේ රටේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 14 ලක්ෂකින් අඩු වී තිබෙනවා. ගිය අවුරුද්දේ මාර්තු වලට වඩා මේ අවුරුද්දේ මාර්තු වැඩි. ගිය අවුරුද්දේ අප්‍රේල් වලට වඩා මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙ වැඩි. ගිය අවුරුද්දේ මැයි වලට වඩා මේ අවුරුද්දේ මැයි වල වැඩි. හැබැයි ගිය අවුරුද්දේ ජුනි වලට වඩා මේ අවුරුද්දේ ජුනි වල කිලෝග්‍රෑම් ලක්ෂ 14ක තේදළු අඩු වී තිබෙනවා. ඇයි අඩු වුනේ? මොකද හේතුව? විශේෂ ස්වභාවික හේතුවක් නෙවෙයි ගරු කතානායකතුමනි. මේ ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳ නිසි කළමනාකරණයක් සැලැස්මක් නැතිවීම හේතු කොටගෙන ඒ පොහොර සඳහා අවශ්‍ය නැ යෙදවුම් තහනම් කිරීම හේතු කොටගෙන මේ ජුනි මාසයේ සිට තේ වගාවට එක බලපෑම් ඇති කරමින් තිබෙනවා. මේක ඊළඟ ජුලි වෙනකොට අගෝස්තු වෙනකොට විශාල කඩාවැටීම් ලක් වෙනවා. විශේෂඥයින් හඳුන්වා දෙනවා ගරු කතානායකතුමනි අපේ රටේ තේ වලින් ඩොලර් බිලියන 1.3ක ආදායමක් ලැබෙනවා. මේ ඩොලර් මිලියන 650 දක්වා දෙකෙන් පංගුවකින් අඩුවීමේ අනතුරකට අපි මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ වෙළඳ ශේෂය පියවා ගැනීම සඳහා තිබෙන පිළිතුරු කුමක්ද? ඊළඟ ප්‍රධානම ප්‍රශ්න බවට පත් වී තිබෙන්නේ රාජ්‍ය ණය. අපි දන්නවා විශාල රාජ්‍ය ණය උගුලකට අපේ රට හිර වෙලා තිබෙනවා. උදාහරණයක් ගත්තොත් විශේෂයෙන්ම 2020 අවසන් වෙනකොට අපේ රටේ ණය ප්‍රමාණය බිලියන 13031යි. ආසන්න වශයෙන් ගත්තොත් ට්‍රිලියන 13යි. හැබැයි 2021 අප්‍රේල් මාසෙ වෙනකොට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 16.3 දක්වා වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 3.3කින් කෝටි 3,30,000කින් මේ මාස 16 ඇතුළත අපේ ණය ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් එක පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය ලක්ෂ 1කමාරකින් වැඩි වී තිබෙනවා. මාස 16ක් ඇතුළත පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය ලක්ෂ 1කමාරකින් වැඩි වී තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 3,30,000කින් මේ මාස 16 ඇතුළත අපේ ණය පංගුව වැඩි වී තිබෙනවා. ඔබ කල්පනා කරලා බලන්න. 1950 දී අපේ ණය ප්‍රමාණය ගරු කතානායකතුමනි කෝටි 100යි. 1950 දී කෝටි 100ක ණය හිගයක තිබුණු රට අද මාස 16ක් ඇතුළත එහි ණය පංගුව විතරක් කෝටි 3,30,000කින් වැඩි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි තමුන්නාන්සේලාගේ භාණ්ඩාගාරය අපවෙමින් අපකර හරහා රාජ්‍ය ආයතන ණය අරන් තිබෙනවා. අපකර හරහා රාජ්‍ය ආයතන වල ගත්තු ණය ප්‍රමාණය ට්‍රිලියන 1.4යි කෝටි 1,40,000යි. ඒක නේ ඔක්කොම ගත්තොත් මොකද ඒව රාජ්‍ය ණය. ආසන්න වශයෙන් ගත්තොත් රාජ්‍ය ණය ඒ කියන්නේ ට්‍රිලියන 17.7 දක්වා වර්ධනය වී තිබෙනවා. විශාල ණය උගලක අපි හිර වී තිබෙනවා. මේකේ ප්‍රධානම ගැටලුව මුහුණ දී තිබෙන්නේ දේශීය ණය නම් තමුන්නාන්සේලා බියගම ෆැක්ටරියට පින් සිද්ධ වෙන්න. දැන් තමුන්නාන්සේලා උදේ හවා මල් පූජා කරන්න ඕන තැනක් තිබෙනවා. උදේ හරහා වන්දනා කරන්න ඕන තැනක් තිබෙනවා. උදේ හවා ගිහලා හඳුන් කුරු පත්තු කරන්න ඕන තැනක් තියෙනවා. ඒ වෙන කිසි තැනක් නෙවෙයි බියගම මුදල් අච්චු ගන්න ෆැක්ටරිය. ඒ බියගම මුදල් ගන්න අච්චු ගන්න ෆැක්ටරිය හරහා දේශීය ණය වලට මොනවා හරි කරගන්න පුළුවන්. තමුන්නාන්සේලා පෞගේ අප්‍රේල් මාස වෙනකොට ට්‍රිලියනයක් මාස 16ක ඇතුළත ට්‍රිලියනයක් මුදල් අච්චු ගහලා තියෙනවා. කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහලා තියෙනවා. මොකද්ද? වඳින්න ඕන කොතෙන්ද? බියගම මුදල් ෆැක්ටරියට. ඒ විතරක් නෙවෙයි එක දිනයක් ඇතුළත බිලියන 221ක්. ඒ කියන්නේ කෝටි 22100ක් මුදල් අච්චු ගහලා තියෙනවා පසුගියදා. ඒකෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? නේද? දේශීය ණය පියවා ගැනීම සඳහා ඇතිතරමට මුදල් අච්චු ගන්න පුළුවන් නෙවෙයි. හැබැයි අපේ ණය පංගුවෙන් 47ක් ලංකාවේ පළමු වතාවට
අපේ මුළු ණය වලින් 47කට ආසන්න ප්‍රමාණයක් විදේශීය ණය බවට පත් වී තිබෙනවා. අපේ විදේශීය ණය පංගුව ඇවිල්ලා ඩොලර් බිලියන 35.1ක් බව අප්‍රේල් මාසේ 30 වෙනිදාට වාර්තා වෙනවා. අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට මේ අවුරුද්දේ අපේ විදේශීය ණය පංගුව ආණ්ඩුවක් හැටියට මා කියන්නේ පෞද්ගලික සමාගම් අරන් තියෙන ණය නෙවෙයි. මා කියන්නේ රාජ්‍ය ආයතන වලින් අරන් තියෙන ණය නෙවෙයි. පෙට්‍රෝලියම් එක වෙනම ඩොලර් ණය අරන් තියෙනවා. විදුලි බල මණ්ඩලය වෙනම ඩොලර් ණය අරන් තියෙනවා. ඒවා පස්සකින් තිබ්බත් මධ්‍යම ආණ්ඩුව විතර ඩොලර් ණය ප්‍රමාණය බිලියන 35.1ක් වී තිබෙනවා මේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට. එහෙනම් ලංකාවේ පළවෙනි වතාවට මුළු රාජ්‍ය ණය පංගුවෙන් 47ක් විදේශීය ණය බවට පත් වී තිබෙනවා. ඒ විදේශීය ණය වලුත් ගරු කතානායකතුමනි, ඒ විදේශීය ණය වලුත් විශාල ණය පංගුවක් ජාත්‍යන්තර සූරි බැඳුම් කර හරහා අරන් තිබෙනවා. ආසන වශයෙන් ගත්තොත් බිලියන 15ක් තිබෙනවා. ඒ කියන්නේ 40ක් මුළු ණය වලින් විදේශීය ණය වලින් 40ක් සූරි බැඳුම් කර හරහා 2007 වෙනකන් අපි සූරි බැඳුම් කර හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ ණය ගත්තේ නැහැ, වාණිජ ණය ගත්තේ නැහැ. අපි 2007 වෙනකන් එහෙම ණය ගත්තේ නැහැ. හැබැයි 2007 මහ බැංකුව අධිපතිවරයා හැටියට වර්තමාන රාජ්‍ය මුදල් අමාත්‍යවරයා අපි සල්ලි හොයාගන්න විවෘත වෙළඳපොළට යනවා කියලා සූරි බැඳුම් කර හරහා ණය ගත්තා. ගරු කතානායකතුමනි, සූරි බැඳුම් කර හරහා ගන්නා ලද ණය විශාල පොලි අනුපාතිකයන්ට අපිට ගන්න සිදු වුණා. ඒ උගුලේ අද අපි හිර වී තිබෙනවා. මේ ජුලි මාසේ අපි ගෙවනු ලැබුවා ඩොලර් බිලියන ජුලි මාසේ 27 වෙනිදා ඩොලර් බිලියන එක සූරි බැඳුම් කරයක් අපි ගෙවනු ලැබුවා. හැබැයි අපිට ජනවාරි මාසේ තව මිලියන 500ක් ගෙවන්න තිබෙනවා. ලබන අවුරුද්දේ ජුලි මාසේ 18 වෙනිදා තව ඩොලර් මිලියන 1000ක් ගෙවන්න. ඩොලර් මිලියන 1000, ඒ කියන්නේ බිලියනයක් ගෙවන්න තියෙන ඩොලර්. ඒ කියන්නේ ඩොලර් මිලියන 1500ක් ලබන වසරට අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා මේ විදේශ ණය උගුලේ අපි අද හිර වී තිබෙනවා. තමුන්වහන්සේලා ගරු කතානායකතුමනි, අද අපිට සතුටු වෙන විදේශ සංචිතක ප්‍රමාණය කොච්චරද? මම දැනගන්න කැමති මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට කියනවනම් අද වන විට හෝ ආසන්නම තමුන්වහන්සේට ඉදිරිපත් කරගේ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්න 27 වෙනිදාට පසුව ජුලි 27 වෙනිදාට පසුව විදේශ සංචිත කොච්චර තියෙනවද කියලා. ඒක අපි දැනගන්න කැමති. මා දැක්ක ආටිකල මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මාධ්‍යවේදියෙක් මේ ප්‍රශ්නේ අහනකොට ඔහු ප්‍රශ්නේ මඟ හරිනවා. ඔහු කියන විදේශ සංචිත නිතරම උච්චාවචන වෙනවා, නිතරම අඩු වෙනවා, වැඩි වෙනවා. ඒ නිසා කියන්න බෑ කියන එක වැරදි. මාහනේ ජුලි මාසේ 28 වෙනිදාට කොච්චරක් තිබ්බද කියන්නේ. මා උපකල්පන කරනවා බිලියන 2.5 3ක් අතර මුදල් ප්‍රමාණයක් තමයි තියෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඩොලර් බිලියන 2.5 ඩොලර් බිලියන 3ක් අතර මුදල් ප්‍රමාණයක් තමයි විදේශ සංචිතවල ඇත්තේ කියලා මම උපකල්පනය කරනවා. ඔබතුමා කියන්නේ ඒක එහෙම නෙවෙයි නම් ඒක නෙවෙයි කියලා. ඒ විතරක් නෙවෙයි, තමුන්වහන්සේ මේ රටේ භාණ්ඩාගාරේ account එක දුවන්න OD එකකින් බැංකුව අයිරාවකින් කොච්චර බැංකුව අයිරාවක් තියෙනවද? භාණ්ඩාගාරේ බැංකුව අයිරාව අද වෙනකොට රුපියල් බිලියන 620යි. ඒ කියන්නේ භාණ්ඩාගාර account එක කෝටි 62ක බැංකුව අයිරාවකින් දුවන තැනකට රට පත් වෙලා තිබෙනවා. මේක තමයි රටේ ආර්ථිකය. ඒ විතරක් නෙවෙයි, ගරු කතානායකතුමනි, දැන් මේ ඉදිරි මාස 4ක කාලය ඇතුළත ඩොලර් බිලියන 1.3ක් අපි ගෙවිය යුතු තිබෙනවා. ඩොලර් බිලියන 1.3ක් අපිට ඕන ණය ගෙවන්න. ආසන වශයෙන් ඩොලර් බිලියන 3ක් අපිට ඕන භාණ්ඩ ගේන්න. ඩොලර් බිලියන 4.3ක අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ කරුණු දෙකට පමණ ණය ගෙවීම සහ භාණ්ඩ ගෙන්වීම සඳහා පමණක් අතිරේක වශයෙන්, ඒ කියන්නේ ආනයන අපනයන අතර පරතරය අපි හදපුවාම ඩොලර් බිලියන 3ක් එන්න ඉඩ තියෙනවා මේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා. ඒ කියන්නේ අපිට එතෙන් ඩොලර් බිලියන 3ක් අවශ්‍යයි. ණය ගෙවන්න ඩොලර් බිලියන 1.3ක් අවශ්‍යයි. ඒ කියන්නේ ඩොලර් බිලියන 4.3ක් අවශ්‍ය වී තිබෙනවා ඍජු මේ ගෙවීම් දෙක සඳහා පමණක්. මා දැනගන්න කැමති කොහෙන්ද හොයන්නේ? ගරු මුදල් අමාත්‍යවරයා පෞගේ මා දැක්ක ප්‍රකාශ කළ තිබෙන ඔහුගේ ට්විටර් ගිණුම හරහා එහිදී ඔහු කියනවා බංග්ලාදේශයෙන් ලබා ගන්න හුවමාරු මුදල ඩොලර් මිලියන 250ක් ලබාගත හැකි වේ කියලා උපකල්පනය කරනවා. මා දන්නේ නැහැ බංග්ලාදේශය දැනට ඒ පිළිබඳ කවර ස්ථාවරක දින කියලා නිශ්චිත පිළිතුරක් මේ පාර්ලිමේන්තුවට දෙන්න ඕන. ඊළඟ කෙනා ඉන්දියාව තව ඩොලර් මිලියන 400ක හුවමාරු ණය මුදලක් ලබා දෙවි කියලා. හැබැයි ඉන්දියාව සාමාන්‍ය මේක ලබා දෙනවා. ඒක තියෙන බැඳීමක් අපිට ඒක ලබා දෙනවා. හැබැයි ඒක මාස 6ක හුවමාරුව. මේ අගෝස්තු මාසේ ගත්තොත් අපි දෙසැම්බර් ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ ගෙවන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට මේ සමාජික රටක් නිසා මිලියන 800ක් ලැබීමේ ඉඩක් තිබෙනවා. ඊට අමතරව චීනෙන් තමුන්වහන්සේලා ඩොලර් මිලියන 300ක් ලබා ගැනීමේ සලස්මක් තිබෙනවා. ඊළඟ කරු මුදල් අමාත්‍යවරයා තමන්ගේ පණිවිඩයේදී කියනවා ඩොලර් මිලියන 200ක් වෙළඳපොළෙන් මහ බැංකුව උපයා ගන්න බව. මා දන්නේ නැහැ වෙළඳපොළෙන් කොහෙන්ද ගන්න කියලා. වෙළඳපොළේ විශාල ඩොලර් හිගයක් මතු වී තිබෙනවා. කතානායකතුමා ඔබතුමා දන්නවා සාමාන්‍ය නිල බැංකුවල ඩොලර් එක හුවමාරු වගේ ඩොලරයේ හගේ රුපියල් 202 වුණත් අද කළු කඩේ අද 235-40 දක්වා වර්ධනය වී තිබෙනවා. ඉතින් කොහෙන්ද මිලදී ගන්නේ? ඒ නිසා තමුන්වහන්සේලා සුරංගනා ලෝකයක් හදන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ දත්ත ඔක්කොම ඇතුලේ පෙන්눔 කරමින් තිබෙන්නේ අපි විශාල ණය උගුලක හිර වෙමින් ණය ගෙවා ගැනීමේ අර්බුදයකට ලක් වෙමින් තිබෙන රාජ්‍යයක් බව. මොකද කරන්න තිබෙන්නේ? තමුන්වහන්සේලා නැවත කරන්නේ ආනයන සීමා කරන්න. හැබැයි මේ මහ බැංකුව මේ පහුගේ මුදල් අමාත්‍යාංශ වාර්තාවෙන් කියන්නේ මොකද්ද? මේ ආනයන සීමා කිරීම නැවත ආර්ථිකයට බලපෑමක් ඇති කිරීමෙන් තිබෙනවා. උදාහරණයකට ගත්තොත් වාන ආනයන හරහා උපයා ගන්නා ලද ආදායම 2020 මුල් මාස 4 ඇතුළත
රුපියල් බිලියන 33යි. හැබැයි මේ අවුරුද්දේ රුපියල් බිලියන 7යි. ඒ කියන්නේ මොකද්ද? ආනයන සීමා නැවත ආර්ථිකයට බලපෑමක් ඇති කරමින් තිබෙනවා. ඒ නිසා මේක එකට ගැට ගැහුණු වෙළඳ ශේෂයේ ණය අර්බුදයේ නිෂ්පාදනය කඩා වැටීම, ඒ වගේම රාජ්‍ය ආදායම අහිමිවීම, මේ කියන කරුණු හතර එකට වෙලෙමින් එකට වේගවත් ඡණ්ඩ මාරුතයක් හැටියට අපේ රටේ ආර්ථිකයේ බලකණු සුණු විසුණු කරමින් ගමන් කරමින් තිබෙනවා. මේ තත්ත්වය රට කියන්නේ මුදල් අමාත්‍යවරයා. මේ තත්ත්වය රට ඉදිරිපත් කළ යුතු තිබෙනවා. මේ තත්ත්වය තමුන්නාසල මොකද කරන්නේ? ඒවා කිසිසේත්ම ගරු කතානායකතුමනි මෙවැනි තත්ත්වයක් තිබෙනවායි කියලා කල්පනා කරමින් රට පාලනය කරන බව පෙන්වන්නේ නැහැ. මම ඔබතුමාට උදාහරණ කීපයක් කියන්නම්. මේ රාජ්‍ය ආයතන වල රාජ්‍ය ආයතන 19ක පාඩුව. මේ රාජ්‍ය ආයතන 19 මේ මුල් මාස 4 පාඩුව බිලියන 82යි. කෝටි 8200යි. තමුන්නාසලා කියන ගුරුවරුන්ට පඩි වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ බිලියන 56යි. හැබැයි මේ රාජ්‍ය ආයතන 19ක පළවෙනි මාස 4 පාඩුව රුපියල් බිලියන 82ක් බවට පත් වී තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 240 ඉක්මවනවා. කෝටි 2,40,000 ඉක්මවනවා මේ වසර අවසන් වෙනකොට. මොකද තවගන්න. ඉතින් මෙවැනි දව ඒකෙන් ඔබතුමා දන්නා යාලංකායතන පාඩුව. යාලංකායතන පවරාගත්තු දවසේ සිට අද මේ වෙනකොට පාඩුව බිලියන 370යි. ඒ කියන්නේ කෝටි 37700යි. බිලියන 370යි. කෝටි 37000යි. අපි අහනවා එහෙම ආයතන නඩත්තු කළ යුතුද? පළවෙනි මාස 4 එයාලංකයේ පාඩුව බිලියන 24යි. කෝටි 2400යි. පළවෙනි මාස 4 තෙල් සංස්ථාවේ පාඩුව බිලියන 45යි. කෝටි 4500යි. මොකද්ද සිදු වී තිබෙන්නේ? රටේ රාජ්‍ය ආයතන මහා බරක් බවට පත්වෙච්ච ආයතන බවට පත් වී තිබෙනවා. මොකක් නිසාද? තෙල් සංස්ථාව පාඩු වෙමින් තිබෙදී සේවකයෝ ලේස්ති වලට පැටවුවා. බැඳෙව්වා. CPSTL ආයතනයට 100කට ආසන්න ප්‍රමාණයක් සේවක දැම්මා දේශපාලන ලේස්ති වලින්. ආයතන කඩා වැටෙනවා. හැබැයි දානවා දේශපාලන ලේස්ති වලින්. තෙල් සංස්ථාව විතරක් රාජ්‍ය බැංකු දෙකට ණය ප්‍රමාණය ගරු කතානායකතුමනි බිලියන 670යි. කෝටි 67000ක්. ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ණයයි. කාගෙද මේ මහජනයාගේ තැන්පතු? තැන්පත් කළා මොකද කරලා තිබෙන්නේ? තෙල් සංස්ථාව තෙල් වලට ලංකා බැංකුවේ මහජන බැංකුවේ ණය අරන් තිබෙනවා. ඒවා කොයිද සංවර්ධනයකට යන්නේ? කොයිද යොදවන්නේ යන්නේ? තෙල් සංස්ථාව බිලියන 670ක් ණයකරු බවට පත් වෙලා තිබෙනවා. එයා ලංකා ආයතනේ පවරාගත්තු දවසේ ඉඳන් බිලියන 370ක ණයකරුවෙක් බවට පත් වී තිබෙනවා. මේකයි රටේ තත්ත්වය. ඒ නිසා මේ ආයතන වල බරත් මේ ආර්ථිකයට මා හෙණයක් හැටියට පාත් වෙමින් තිබෙනවා. දැන් තමුන්නාසලා මොකද්ද කරන්න ඕන? ගරු කතානායකතුමනි පළමු කොට මා කියන්නේ මේ පිළිබඳව සැබෑ තත්ත්වය තමුන්නාසලා මේ රට පළමු කොටම ඉදිරිපත් කරන්න. ඒක තමයි එක. දෙක මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. පළමු කොටම රාජ්‍ය කාර්යක්ෂම කිරීම සහ මුදල් නාස්තිය, වංචාව, දූෂණය තිත තැබීම සඳහා වේගවත් සලස්මක් හදන්න. මෙච්චර රාජ්‍ය ආදායම අඩු වෙමින් තිබීදී තමයි කිලෝග්‍රෑම් එකකට රුපියල් 28ක් තිබුණු සීනි බද්ද 7.25 දක්වා අඩු කරේ. කවුරු වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන්ද? මේ පාර්ලිමේන්තුව වාඩි වෙලා ඉන්න කිසි മന്ത്രിවරයෙක් වෙනුවෙන් නෙවෙයි. මේ රටේ සීනි පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් නෙවෙයි. රුපියල් 28ක් තිබ්බ සීනි සඳහා බද්දක් ඒක 7.25 දක්වා අඩු කරා විල්මා ආයතන වෙනුවෙන් පමණක්. භාණ්ඩාගාර ලැබිය යුතු ධනය කෝටි 1500ක් එක සමාගමක් වෙත ගලාගෙන යන ඉඩ සැලසුවා. කවුරු වෙනුවෙන් තමුන්නාසලා මේව කරන්නේ? ඒ විතරක් නෙවෙයි මහා පරිමාණ ඉදිකිරීම වලට යමින් තිබෙනවා. මේ රට කොන්ක්‍රීට් වනාන්තරයක් ගොඩනැගුවේ කියලා ජනතාවගේ කුසගින්නට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කොන්ක්‍රීට් වනාන්තරයක් වෙනුවට රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු සංවර්ධන මාවතකට යන්න මහා පරිමාණ කොන්ක්‍රීට් වනාන්තර අපේ රට අද බරක් වෙලා තිබෙනවා. ඒ ණය ගෙවා ගැනීමට බැරි ප්‍රතිලාභයක් නැති ආයතන බවට පත් වී තිබෙනවා. ඒවා බරක් ආර්ථිකයට මතක තබා ගන්න. බර සහිත කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගෙමින් තිබෙනවා. ඒ නිසා ඒක තමයි තමුන්නාසලා ඒක නතර කරන්න. ඊළඟ තමුන්නාසලා මාර්ග තුනයි තෝරගෙන තිබෙන්නේ. එකක් ණය ගැනීම, දෙක විකිණීම, තුන ණය ගැනීම, විකිණීම, මුදල් අච්චු ගැසීම. දැන් මොකද කරලා තිබෙන්නේ? තමුන්නාසලා අපේ ආයතන විකුණන්න හදනවා. විශේෂයෙන්ම අපේ සරත් වීරසේකර අමාත්‍යවරයා නියෝජනය වහන්ඩු මේවා. ඔවුන් දේශප්‍රේමිත්ව පිළිබඳ දෝරේ ගලාගෙන ගියපු නේද? නිකන් ඇඟට ඇඟිල්ලෙන් එන්නත් දේශප්‍රේමිත්වය එළියට පයින්න පාලකයෝ මේගොල්ලෝ. හැබැයි මොකද්ද වෙමින් තිබෙන්නේ? කෙරවලපිටිය බලාගාරයේ 40ක් ඇමරිකානු සමාගමට පවරා දුන්නා. කෙළවරපිටිය බලාගාරයට එළෙන ගෑස් නල පද්ධතියක් ඒ ගබඩා කිරීමේ ගබඩා සංකීර්ණය සඳහා විදුලි බල මණ්ඩලයෙන් ටෙන්ඩර් කැඳවලා තිබුණා. විදුලි බල අමාත්‍යවරයා ඒක එසේතියදී ඇමරිකානු සමාගමට පවරා දුන්නා. ඇයි? අරක 100ට කොටස් 40 ගන්නේ මේ ඉදිකිරීම දුන්නොත් විතරයි කියලා ඇමරිකන් සමාගම කිව්වා. අන්න රටේ දේශප්‍රේමීත්වය කෝ? ඊළඟ තමුන්නාසලා දන්නවා අපේ රටේ තෙල් සංස්ථාවේ ඒකාධිකාරීත්වයක් තිබුණා. තෙල් සංස්ථා පනත අනුව තෙල් ගෙන්වීම, බෙදා හැරීම, පිරිපහදු කිරීම, මිශ්‍ර කිරීම, ගබඩා කිරීම තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය. දැන් උදේ ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබෙනවා එම පනත සංශෝධනය කරලා තෙල් ඒකාධිකාරීත්වය බිඳින්න, රාජ්‍ය අධිකාරීත්වය බිඳින්න. ඉතින් දේශප්‍රේමීත්වය කොතනද තිබෙන්නේ? සෙලන්දිව ආයතනය ගොඩනගලා තමුන්නාසලා දන්නවා මහතැපල් කාර්යාලය පිටි බිල්ඩින් එක, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ යෝග් ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශ පිටි ගොඩනැගිල්ල,
ඒ වගේම හිල්ටන් හෝටලේ ආදී ජාතික සහ පෞරාණික උරුමයන් විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුර පිහිටි භූමිය අද විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. බේරේ වැවගාව ඉඩම් විකුණන්න සැලසුම් කරමින් තිබෙනවා. කවුද තමුන්නාන්සෙලා? කබ්‍රාල් රාජ්‍ය මුදල් අමාත්‍යවරයා මට දැනෙන්නේ ඉතාමත් හොඳ බෝකර්වරයෙක්. ඇතර ඊට වඩා බෝකර් සමාගමක් දාගෙන ආණ්ඩුව හදන්න ඕනේ මේවට. රාජ්‍ය දේපල විකුණන බෝකර් සමාගමක් අද අපි ඉදිරිපිට තිබෙනවා. එනිසා තමුන්නාන්සෙලා පිළිවෙත වෙන්න තිබෙන්නේ රාජ්‍ය දේපල විකිණීමත්, ණය ගැනීමත්, නැවත මුදල් අච්චු ගැසීමත්. ඒ වගේම අපේ රට නිෂ්පාදනයේට අපි විශේෂම කතානායකතුමනි අපි අපේ රටේ මහ පොළව පස වස විස වලින් පිරීලා තිබෙන පිළිබඳ අපේ විවේචනයක් තිබෙනවා. ඒක නැවත සංරක්ෂණය කරගන්න ඕනකම තිබෙනවා. අපේ රටේ පුරවැසියන් වක්ගොඩ රෝගයෙන් පිළිකා රෝගයෙන් පෙළෙන තත්ත්වයකටපත් වී තිබෙනවා. ඒ ජීවිත නැවත සුරක්ෂිත කරන්න ඕන, සුවපත් කරන්න ඕන. ඒ පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි තමුන්නාන්සලා මේ කාබනික මේ රසායනික යෙදවුම් නතර කිරීම කඩමුඩිය ගත්තු තීන්දුව අපේ රටේ මුළු නිෂ්පාදනයේටම බලපෑමක් අත කරමින් තිබෙනවා. ඒක තමයි මා කිව්වේ ගිය අවුරුද්දේ ජුනි මාසේ තේ නිෂ්පාදනය සංසන්දනය කළ බලනකොට මේ අවුරුද්දේ ජුනි මාසේ කිලෝග්‍රෑම් ලක්ෂ 14කින් තේ නිෂ්පාදනය අඩු වෙලා තිබෙනවා. මම මේක කියනවා ලබන ජුලි වෙනකොට අගෝස්තු වෙනකොට සැප්තැම්බර් වෙනකොට මීට වඩා වැඩි ප්‍රමාණයක මේ තේ නිෂ්පාදනය කඩා වැටෙනවා. ඒ වගේම තමුන්නාන්සලා නිසි යෙදුම් යොදන්න සමත් වුණේ නැත්නම් ගොවිතැන අත්හැරලා දානවා. අපේ රටේ කුෂිකර්මාන්තයේ අපේ රටේ භූමියෙන් 11% කුෂිකාර්මික බිම් අපේ රටේ ශ්‍රම බලකායෙන් 27ක් කුෂිකර්මාන්තය දෙන්නේ. අපේ රටේ ජාතික නිෂ්පාදනයේට 7.5ක් විතර දෙන කුෂිකර්මාන්තය. අපේ රටේ අපනයන ආදායමේ 25% දෙන කුෂිකර්මාන්තය. අපේ රටේ කාර්මික නිෂ්පාදන වලින් 25% කුෂිකර්මාන්තය පදනම් වෙච්ච නිෂ්පාදන. කුෂිකර්මාන්තය කියන අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන පංගුව. ඒ පංගුව පිළිබඳ තීන්දුවක් ගන්න ඕන කොහොමද? ඒ පංගුවක යෙදවුම් පිළිබඳව තීරණයක් ගන්න මම දන්නවා චමල් රාජපක්ෂ. ඔබතුමා තිස්සමාරාමේ යෝධ වැව යටතේ මින් තිසා වැව යටතේ අර පැත්තේ ලුණුගහමේර ව්‍යාපාරය යටතේ වගා කරන ගොවියෙක්. මම දන්නවා එතුමා ගැන. එතුමා ගොවිතැනට සම්බන්ධ වෙලා තිබුණා. මම දැන් නැගිටලා කැමති තමුන්නාසගෙන් අහන්න. මහකන්නේ නිසි පරිදි යෙදවුම් ලැබුණ නැත්නම් වගා කරන්න පුළුවන්ද? ඔබතුමා කියන්නේ. ඔබතුමා මෙතන කියන්න බැරි නම් මල්ලිට ගිහිලා කියන්න මේ විකාරේ. මම යෝජනා කරන්නේ මේක මල්ලිට ගිහිලා කියන්න. එතුමා කුඹුර වල ඇවිදලා නැතුව ඔබතුමා කුඹුර ගිහිලා තියෙනවා. ඔබතුමායි කාලය අවසන්. ජනාධිපති මල්ලිට. හරිද? මේකයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නිෂ්පාදනය කඩා වැටීම. මේක නිසා සිදුවිය හැකි දේ තමයි මොකද්ද? මේක දිහා සිදුවිය හැකි අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ තීන්දුව අනිවාර්යයෙන්ම ආපහු අකුලනවා පරණ වගේ. එහෙම නැත්නම් අපේ රටේ ආහාරිකයක් එනවා. මම කියන අපේ රටේ කාබනික ගොවිතැන ගැන පස සුවපත් කිරීම ගැන විද්‍යාත්මක වැඩපිළිවෙලක් හදලා ඒක අපේ පක්ෂ සමාජිකයන් පරිශන කරලා තිබෙනවා. සසේන්ද්‍ර රාජපක්ෂ ඔබතුමා බියගම ගියේ කොහටද? අපේ පක්ෂේ බියගම සංවිධායකගේ පරීක්ෂණාගාරයට තමයි ගියේ බලන්න. ඔබතුමා සාවස්තිපුර ගියේ කොහටද? අපේ පක්ෂේ නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාගේ කුඹුර බලන්න තමයි ගියේ. අපිව ප්‍රායෝගිකව කරන මිනිස්සු. හැබැයි අපි දන්න එක ජාතික වශයෙන් කොච්චර ප්‍රමාණයකින් ගේන්න පුළුවන්ද, කොච්චර කාලෙකින් ගේන්න පුළුවන්ද කියලා. එහෙම කිසි දැක්මක් සැලසුමක් නැතුව අපේ රටේ ජාතික නිෂ්පාදන කඩාවැටෙන සැලසුමට විත් තිබෙනවා. ඒ නිසාම අවසන් වශයෙන් කියන්නේ කරු කතානායකතුමනි. අද විශාල ඩොලර් හිගයක් තිබෙනවා. පෞගේ ජූලි මාසේ 5 වෙනිදා ආපු තෙල් නැව බා ගන්න බැරි වුණා. දවස් දෙකක් ඩැමරේජස් ගෙව්වා. ඒක ගෙව්වෙත් ඒක ගෙනාවේ අම්බානිගේ සමාගමෙන් ගෙනාවේ. අම්බාන්ලා සමාගමට තමයි අපි නැප්තා දෙන්නේ තෙල් සංස්ථාවේ. නැප්තා දෙනවා කියලා ඩොලර් මිලියන 10ක තමයි අපි තෙල් නැව බාගත්තේ. දවස් දෙකක් ඩැමරේජස් ගෙව්වා. දැන් තව තෙල් පෙට්‍රල් නැවක් ආනයන කරන්න සැලසුම් කරා ජූලි මාසේ 19 වෙනිදාට පෙට්‍රල් හිග වෙනවා කියලා. හැබැයි ටෙන්ඩර් එක කැඳවුවා. ටෙන්ඩර් එක කැන්සල් කරලා ඩොලර් ගෙවා ගන්න බැරුව. 22 වෙනිදා ඉන්න තිබු පෙට්‍රල් නැව අම්බාන්ලත් එක්ක කතා කරලා 19 වෙනිදාට පස්සට තල්ලු කරගත්තා. ඉස්සරහට තල්ලු කරගත්තා. ඒ නිසා මේක අඩඩ්ඩාවෙන් දුවන්නේ. කොයි වෙලාවෙ කොතන මේක තත්ත්වෙ පුපුරාවිද කියන සැකයක් මතුවී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට පළමුකොටම තමන්නාන්සලා ආදර්ශයක් දෙන්න. මේ රට වියදම් කපන ලෑස්ති, අර පරිස්සම් ලෙස වියදම් කරන්න ලෑස්ති, දැන් කාලේ කළමනාකරණය කරන්න ලෑස්ති කියන එක දෙන්න. අවසන් වශයෙන් කියන්නේ ඔලිම්පික් වලට ඇමතුරු 4-5 දිනක් කියන්නේ මොකටද? මොකද්ද දෙන ආදර්ශය? වියදම් වෙන්නේ ඩොලර් හිග තියෙන රටක දුවන්නද? මොකද්ද මේ කරන්නේ? ඒ නිසා අමාතුරු ආණ්ඩුවක් හැටියට නිසි ආදර්ශයක් මේ පිළිබඳ ලබා දෙමින් මා කියන්නේ මේ ඇතිවී තිබෙන තත්ත්ව පිළිබඳ රටට පැහැදිලි කරමින් රාජ්‍යත් පෞද්ගලික අංශත් පොදු ජනතාවත් ඒකාබද්ධ කැපකිරීමක් මැදිහත් වීමත් සහිත වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් අපේ රට විශාල ආර්ථික උගුලක හිරවීමේ අනතුරක අපි තියෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි කතානායකතුමනි මේ අවස්ථාව ලබා හර්ෂඩි සිල්ලා මැතිතුමා. You're watching the Life Traveller channel.